සතියට ප්‍රවේශයක් ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ හැම දිනාටම සතියට ප්‍රවේශයක් වැඩසටහන සෑම සෙනසුරාදා දවසකම රාත්‍රී 7:30ට ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා නරඹන්නට අවස්ථාව ලැබෙනවා බෞද්ධ රූපවාහිනියෙන්. ඉතින් මේ වැඩසටහන් මාලාවේ 5 වෙනි දිගහැරුමයි අද දවසේදී අප මෙලෙසින් ඔබ හමුවේ තමන්ට සූදානම් වන්නේ. සතිපාසල පදනමේ නිර්මාතෘ පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරිව ඒ සතිපාසල පදනමේ සිළු දෙනාගේ සම්බන්ධීකරණය තමයි මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ. ඒ වගේම ඔබට අවස්ථාව තිබෙනවා මේ වැඩසටහන හැම හිතසුව පිණිස මුළු මහත් ලෝකයේ වෙතම ගෙන යන්නට ඔබේ දායකත්වය ලබා දෙන්නට. ඔබට පුළුවන්කම තිබෙනවා තිරේ දිස්වන අංකවලට කාර්යාලීය වේලාවන්හිදී පමණක් දුරකථන ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳව සියලු විස්තර දැන කියා ගන්නට. අපි ආරාධනා කරනවා මේ වැඩසටහන ඔබේ දායකත්වයෙන් ඉදිරියට ගෙන යන්නට අප හා සමගින් අත්වැල් බැඳ ගන්නා හැටියට සදැහැති ඔබ හැම දිනාටම. ඉතින් මේ ආරාධනාවත් සිද්ධ කරමින් අපි දැන් සූදානම් වන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහනේ 5 වෙනි දිගහැරුම මෙලෙස ඔබ හමුවේ තබන්නට. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. සතියට ප්‍රවේශයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රේක්ෂක හිතවතුනි ඔබ සිල්ම දෙනාට. අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ සතිපාසල වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සතියට ප්‍රවේශයක් යන මාතෘකාව යටතේ අද දවසේදීත් අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන කඩුවෙල බෝමිරිය සතිපාසල මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ වැඩම කර වදාලා ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හඳුරන්නේ. ඉතින් දයාබර ප්‍රේක්ෂක හිතවතුනි ඔබ දන්නවා මේ සතිපාසල වැඩසටහන තුළින් අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ තුල ඔබව ජීවත් කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබව හරි මගට ගෙනල්ලා ඔබේ ජීවිතයට අර්ථවත් බව එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයක් විදිහට යථාර්ථවත්ව ජීවත් වෙන විදිහ තමයි අපි මේ සතිපාසල වැඩසටහනේ ඔබට කියා දෙන්නට සූදානම් වෙන්නේ. ප්‍රායෝගිකවත් ඒ වගේම න්‍යායාත්මකවත් මේ වැඩසටහන අපි ගෙනෙන්නට සූදානම් විත්‍ය අපි ඔබට පැහැදිලි කළා. ඉතින් හැමදාම වගේ අද දවසේදී පොඩි ඉල්ලීමක් කරනවා. ඔබ මීට පෙර වැඩසටහන් වලදී ප්‍රායෝගිකව මේ සතිමත් බව කියන එක බොහොම අපූර්වට සූදානම් වෙමින් මේ සඳහා සූදානම් වුණා. ඉතින් අද දවසේදීත් සියලු වැඩ කටයුතු අත්ඇරලා මොහොතකට අපිත් එක්ක මේ වැඩසටහන සමගින් ඒකාත්මික වෙන්න කියන එක අද දවසේදීත් ඉල්ලීමක් විදිහට සිදු කරනවා. අපේ හාමුදුරනේ අපි හැමදාම වගේ අපේ ප්‍රේක්ෂකයනුත් හාමුදුරනේ මේ වෙනකොට බොහොම පහසුවට ඉඳගෙන ඒ වගේම එහෙමත් නැත්නම් රූපවාහිනිය ඉස්සරහා බිම ඉඳගෙන සුදුසු පරිසරයක් ඇති කරගෙන මේ මොහොතේදී සතිමත් වෙන්න සූදානම් අපේ හාමුදුරනේ හැමදාම වගේ. හොඳයි හැම දිනාටම මේ මොහොතත් සතිමත් මොහොතක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහන හැම දවසකදීම ආරම්භයේදී සතිමත් වාඩිවීමක් සඳහා කාලය යොදාගත්තා. ඒක අපේ ප්‍රායෝගික පුහුණුවට අත්දැකීම් එකතු කර ගැනීමක් පිණිස. ඉතින් අද දවසේත් අපි මේ ප්‍රායෝගික පුහුණුව ලබන්න සූදානම් වෙමු. ඔයගොල්ලෝ ඔය ඉන්න තැනම හොඳට පහසුවෙන් වාඩි වෙලා ඉරියව්ව සම්බර කරගෙන කොන්ද කෙලින් තියාගෙන හොඳට ඉරියව්ව සකස් කරගන්න. ඉන්න ඉරියව්ව අපහසු නම් ඉන්න ඉරියව්ව වෙහෙස කරනම් අපිට ඒක මේ සතිමත් වීමට බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරමක් ඉන්න ඉරියව්ව සමබර සැහැල්ලු පහසු ඉරියව්වක් කරගන්න. ඇඟ දරදඬු කරගන්නේ නැතුව ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගෙන අත් දෙකක් Tamanට පහසු විදියකට තියාගන්න. කොන්ද කෙලින් තියාගන්න එක වැදගත් වෙනවා. ඒකින්ද කොන්ද කෙලින් තියාගන්න එකත් කරන්න ඕනේ. ඔයගොල්ලෝ අත් දෙකත් පහසුවෙන් තියාගෙන ඔයගොල්ලෝ S2 වහ ගන්න ඕනේ. S2 පියා ගන්නකොට ගොඩාක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට ඔයගොල්ලෝ S2 වහ ගන්න එකත් කරන්න. හොඳයි දැන් ටික වෙලාවක් අපි මේ වෙලාවේ අවට ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙමු. ඔයගොල්ලෝ මේ වෙලාවේ අවට පරිසරයෙන් ඇහෙන සියලු ශබ්ද හොඳට සිහියෙන් අහන්න.
ඕගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා ඕගොල්ලන්ට හොඳින් ඇහෙයි. අවට පරිසරයේ විවිධ ශබ්ද පවතින හැටි. මේ වෙලාවේ ඈතින් ඇහෙන ශබ්ද ළඟින් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඕගොල්ලෝ සිහියෙන් ඉන්න නිසා පරිසරයේ ශබ්ද මතුවලා නැති වෙන හැටි හොඳින් දැනගන්න පුළුවන්. සමහර ශබ්ද දිගට පවතින හැටි, විටින් විට ශබ්ද මතුවලා නැති වෙන ආකාරය, සමහර විට පරිසරයේ බොහොම නිහඬව පවතින හැටි, ඒ අතරට විවිධ ශබ්ද මතුවලා නැති වෙන හැටි හොඳින් සතිමත් වෙන්න. දැන් ඕගොල්ලෝ අවට පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා
ඕගොල්ලෝගේ අවධානය තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන්ගේ අවධානය තමන් ඉඳගෙන ඉන්න කයට ගන්න. බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් සිහියෙන් දැනගන්න. හුලං වදින තැනක ඉන්නවා නම් කයට හුලං වදිනකොට දැනෙන සිසිලස, සමහර විට රස්නේ දැනෙන වෙලාවක් නම් ඒ බව, හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යනකොට බඩ පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් බලන්න. මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරේ අවධානය තියාගන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. අවධානය වෙනස් වෙන හැම වෙලාවකම අවධානය නැවතත් කයට ගන්න, හුස්මට ගන්න. බාහිර දේවල් අමතක කරලා හුස්මත් එක්ක කෙටි වෙලාවක් යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න.
වෙනත් කල්පනා ඔස්සේ අවධානය යන බාහිරට අවධානය යන හැම වෙලාවකම නැවතත් අවධානය හුස්මට ගන්න. හිත වෙනස් වෙන හැම වෙලාවකම ඒ බව දැනගත්තට පස්සේ නැවතත් අවධානය හුස්ම වෙත ගන්න ඕන බව මතක තියාගන්න. හොඳයි. ඕගොල්ලෝ ඇස් දෙක අරින්න. ඉතින් අපි කෙටි වෙලාවක් ගත්තේ ඉඳගෙන සතිමත් වීම සම්බන්ධයෙන් වෙනද වගේ අත්දැකීමක් ලබන්නයි. ඉතින් මම හිතන්නේ ඒක වැදගත් වෙනවා අපේ ප්‍රායෝගික පුහුණුව සඳහා. එහි අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා ඔබත් ඔබේ ගෙදර ඔබේ නිවහනේ අපිත් එක්ක මේ විදිහටම බොහොම අපූර්වට සතිමත් වුණා කියලා. ඒත් එක්කම මේ වෙනකොට අපේ හාමුදුරුවනේ අපේ ප්‍රේක්ෂකයන්ගේ හිතේ යම් සහනයක් තියෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ. ඒ වගේම ඔබේ සිතුවිලි ධාරාවේ වෙනසක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔබේ ජීවන රටාවෙත් යම් වෙනසක් සිදු වෙලා තිබෙන්න ඕනේ. මේ ක්‍රියාකාරකම කරගෙන යද්දී අපේ හාමුදුරුවනේ අපේ ප්‍රේක්ෂකයන්ටත් ගැටලු ඇති වෙනවා. ඒ පිළිබඳවත් ඔබට පුළුවන් අපේ දැනුම්වත් කරන්න අපි ඉදිරියේදී ඒටත් විශේෂ වැඩසටහනක් සම්පාදනය කරන්නට සූදානම් විතිය අපි මතක් කරන්නට කැමතියි. අපේ හාමුදුරුවනේ සතිමත් බව කරගෙන යද්දී ඒ වගේම සතිමත් බව තවත් උද්දීපනය කරන්න ක්‍රම 4ක් පිළිබඳව අපි ගිය සතියේදී සාකච්ඡාවට බඳුන් කළා. ඉදිරි වැඩසටහනේදී ඒ ක්‍රම 4න් පළමු ක්‍රමය පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරනවා කියලා. මම හිතන්නේ හාමුදුරුවනේ
අපේ ප්‍රේක්ෂකයන් සතුටුමත් වෙලා ඉන්න වෙලාව. මෙය හිතට ඊටමත්ම වැදගත් විදිහට කාවැද්ද විය යුතු කරුණක් හින්දා මම හිතන්නේ අපි හඳුරන්නේ හොඳම වෙලාව තමයි මේ මොහොත කියලා. ඔව් අපි ප්‍රධාන ඉරියව් 4ක් මත සතිමත් බව පුරුදු කරන්න ඕනේ කියන එක මුලදී අහලා දැනගෙන තිබුණා ඔයගොල්ලෝ. ඒකේ ප්‍රධාන ඉරියව්වක් තමයි මේ ඉඳගෙන සතිය පුරුදු කරනවා කියන එක. ඒකට පරියංක භාවනාව කියලාත් කියනවා. ඉඳගෙන සතිමත් බව පුරුදු කරනවා. දැනටමත් අපිට අත්දැකීම් තියෙනවා මේ ඉඳගෙන සතිමත් වෙලා. මොකද අපි ප්‍රායෝගික පුහුණුවට ඒක යොදාගත්ත නිසා අපි ඉඳගෙන සතිමත් වීම නැවත මතක් කරනවා නම් අපි ඉඳගෙන සතිය පුරුදු කරද්දි කරන්නේ මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න එකත් එක්ක අපේ අවධානය තියාගන්න උත්සාහ කරනවා. නැත්නම් අපේ හිත තියාගන්න උත්සාහ කරනවා. ඉතින් වෙනදා අපි ඉඳගෙන හිටියට අපේ අවධානය මේ ඉඳගෙන ඉන්න එකත් එක්ක තිබුණේ නැහැ. ඉඳගෙන ඉන්න කය මෙතන තියෙනවා, හිත එක එක තැන්වල. හිත අතීත වෙච්ච දේවල් වල එහෙම නැත්නම් අනාගත සැලසුම් තුළ නැත්නම් බාහිර පුද්ගලයෝ ළඟ බාහිර තැන්වල මේ විදිහට අපේ කය මෙතන තිබ්බට හිත කයත් එක්ක යාලුකමක් නැහැ. කය අමතක කරලා හිත විවිධ අරමුණු වල තියෙනවා. ඉතින් ඒකට වඳුරු මනසක් කියලා සඳහන් කරනවා. ඉතින් මේ වඳුරු මනස වෙනුවට මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක කොච්චර වෙලාවක් අවධානය තමන්ගේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද? එතකොට මේ ඉඳගෙන සතිමත් බව පුරුදු කරද්දි කරන්නේ හොඳට ඉරියව්ව සමබර කරගෙන කොන්ද කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන එක කරන්න ඕනේ. ඒකට ඇත්තටම බංකුවක් බිම ඉඳ ගන්න අපහසු කෙනෙකුට පුටුවක් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. පොඩි බෙන්ච් එකක් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙට්‍රස් එකක් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අවශ්‍ය වෙනවා හොඳට ඉරියව්ව සමබර කරගෙන වාඩි වෙන එක. ඉතින් ඒක බද්ධ පරියන්කෙන්ම ඉන්න පුළුවන් අය ඉන්නවා. සමහරක් කෙනෙකුට මේ බද්ධ පරියන්කෙන් ඉන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඕනම ඉරියව්වක හොඳට කය සමබර කරලා වාඩි කරගන්න එක ඉස්සල්ලාම කරන්න ඕනේ. මොකද කය අපිට පීඩාකාරී නම් අපේ දරදඬු නම් අපහසු නම් ඉන්න ඉරියව්ව හිත කයත් එක්ක ගෙන්න ගන්න එක ගොඩක් බාධා පමුණුවනවා. ඒකෙන්ද ඉස්සල්ලාම කරන්න ඕනේ හොඳට ඉරියව්ව සමබර කරගෙන පහසුවෙන් වාඩි වෙන එක. ඊට පස්සේ අත් දෙකත් පහසු ආකාරයකට තියාගන්න පුළුවන්. මේ විදිහට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම තියාගන්න පුළුවන්. තමන් කැමති විදිහට අත් දෙක තියාගන්නවා. ඉරියව්ව හදාගත්තට පස්සේ නිතර ඉරියව් වෙනස් කරන්න යන්නේ නැහැ. පුළුවන් තරමක් අර හදාගන්න ඉරියව්ව වැඩි වේලාවක් ඒ විදිහට පවත්වන්න පුළුවන් ඉරියව්වක් වෙන්න ඕනේ. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. එහෙම ඉරියව්ව හදාගත්තට පස්සේ අවධානය හිතට ගන්න එක, මේ මොහොතට ගන්න එක කරනවා. කය හිතට ගන්න එක. ඊට පස්සේ අපි ඉඳගෙන හොඳට ඉරියව්ව හදාගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තමන්ගේ අවධානය මේ ඉඳගෙන ඉන්න කයටයි ගන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම ඇවිදිනවත් නෙමෙයි, වෙන වැඩක් කරනවත් නෙමෙයි, හිටගෙන ඉන්නවත් නෙමෙයි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එතකොට මේ ඉඳගෙන ඉන්නකොට තමන්ගේ කය කොහොමද තමන්ට වැටෙන්නේ? සමහර විට කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ, පිරමීඩයක් වගේ, චෛත්‍යයක් වගේ, තුඹසක් වගේ මේ කය පිහිටලා තියෙන හැටි. ඊට පස්සේ මේ කකුල් පොළොවට ස්පර්ශ වෙනකොට දැනෙන දැනීම තේරෙන්න පටන් ගන්නවා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ආවොත් මම දැන් මෙහෙම ඉඳගෙන ඉන්නවා කියන එක තමන්ට වැටහෙනවා. තමන් ඉඳගෙන ඉන්න ආකාරය, කකුල් පොළොවට ස්පර්ශ වෙච්ච තැන්වල දැනෙන දැනීම, ඇඳුම් නිසා සමහර විට දැනෙන කයේ තද ගති, හුලං වදිනකොට දැනෙන සිසිලස, කයට රස්නේ දැනෙනවා නම් ඒ බව, මේ කයට දැනෙන දේ කෙරෙහි නැත්නම් මේ කයට සම්පූර්ණ අවධානය යොමු කරනවා. හිත යොමු කරගෙන ඉන්නකොට මේ කයට දැනෙන දේවල් එක මේ කයේ දැනෙන දේවල් අතර, කයේ සිද්ධ වෙන දේවල් අතර වැඩියෙන්ම නැත්නම් නිතරම ප්‍රකටව සිද්ධ වෙන දෙයක් තමයි මේ හුස්ම ඉහළ පහළ යන එක. එහෙම ඉන්න වෙලාවේදී හුස්ම ඉහළ පහළ යන එක Tamanට වැටහුනොත් Tamanගේ අවධානය හුස්මත් එක්කම තියාගන්න උත්සාහ කරනවා. සමහරක් කෙනෙකුට මේ හුස්ම ඉහළ පහළ යනකොට උදරේ පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. ඒක හොඳට ප්‍රකට වෙනවා හුස්මට වඩා. එහෙමනම් ඒ උදරේ පිම්බෙන හැකිලෙන එකට අවධානය තියාගන්න පුළුවන්. එතකොට මේ උදරේ පිම්බීම හැකිලීම හෝ ආස්වාස ප්‍රස්වාස හෝ නැත්නම් මේ කය ගැන තියෙන දැනුවත්කම මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මේ ඉඳගෙන ඉන්න එකත් එක්ක කොච්චරක් හිත තියාගන්න පුළුවන්ද? නැත්නම් භාවනා අරමුණුනේ හුස්ම නම් හුස්මත් එක්ක කොච්චරක් අවධානය තියාගන්න පුළුවන්ද? හුස්ම ඉහළ යන හැටි පහළ යන හැටි Taman සිහියෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේක තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් අපිට ඉස්සල්ලාම ඉඳගත්තාම මේ කයට දැනෙන දේවල්, කයේ හුස්ම වැඩ කරන හැටි, හුස්මත් එක්ක තාම ස්වල්ප වෙලාවක් හරි සතිය පිටවන්න පුළුවන් නම් ඒක මේ සතිමත් බව ඉස්සරහට දියුණු කරගෙන යන්න එයා සුදුසෙක් බවට පත් වෙනවා ඇත්තටම. ඒකත් වඩා වැදගත්ම සුදුසුකමක්. ගොඩාක් මානසික අසහනයකටපත් වෙච්ච කෙනෙක් නැත්තම් මානසික රෝගියෙක් නෙමෙයි නම් ඒ தත්ත්වය අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීම Tamanට තියෙනවා නම් මේ සතිමත් බව ඕන තරම් ඉස්සරහට දියුණු කරගෙන යන්න Taman හොඳ සුදුසෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ එක හුස්මක් හරි
සිහියෙන් බලන්න පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්න කයට හිත ගන්න පුළුවන් නම් ඊටාම ස්වල්ප කාලයකට ඒක හොඳ සුදුසුකමක්. ඊට පස්සේ අපිට ඒක ටික ටික ඉස්සරහට දියුණු කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඉඳගෙන සතිය පුරුදු කරද්දී ඔච්චරමයි ඇත්තටම ආධුනිකයෙක් දැනගන්න ඕන දේ. ඊට පස්සේ අපිට ඉඳගෙන ඉන්න කයේ හිත තියාගෙන ඉන්නකොට එන ගැටලු මොන හරි තියෙනවනම් ඒ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව යොදා ගන්න පුළුවන්. අපේ හඳුරන්නේ දැන් ඔබ වහන්සේ දේශනා කළ පරිදි මේ ඉඳගෙන මේ භාවනා කරන එහෙමත් නැත්නම් මේ සතිය වඩන ක්‍රමවේදය තුළ අපිට හිතනවා මේ ආනාපාන සති භාවනාවට සමාන වූ දෙයක්ද මේ සඳහන් කරන්නේ ඔබ වහන්සේ කියලා. මේ පිළිබඳව ඔබ වහන්සේ යමක් සඳහන් කළොත්. ඔය ඇත්තටම මේ කයේ සිද්ධ වෙන ක්‍රියාවලිය අතර වඩා ප්‍රකටව සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි මේ හුස්ම කියන එක. ආස්වාස ප්‍රස්වාස උප්පත්ති ඉඳලා මරණකම්ම සිද්ධ වෙනවා. ඉතින් මේ හුස්ම ඉහළ පහළ යන එක තමන්ගේට අවධානය යොමු වෙනවා නම් හුස්මත් එක්ක අවධානය තියාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ආනාපාන සතිය කියලා කියන්නේ. ආස්වාස ප්‍රස්වාස කරේ සිහිය පවත්වනවා. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස බලමින් ඉන්නවා කියන එක තමයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ. හැබැයි හිතන්න හොඳ නැහැ මේ කයේ සිද්ධ වෙන්නේ හුස්ම වැඩ කරන එක විතරක් කියලා. මේ කයේ ගොඩාක් වැඩ සිද්ධ වෙනවා. මේ කය හුස්ම ඉහළ පහළ යනවා වගේ මේ හුස්ම ඉහළ පහළ යාමේ ක්‍රියාවලියම උදරයේ පිම්බීමක් හැකිලීමක් වශයෙන් ප්‍රකට වෙනවා වෙලාවකට. වායෝ ධාතුව මේ හුලං වැඩ කරන ආකාරය. ඊට අමතරව කයේ රස්න ස්වභාවයන් තියෙනවා. කයේ යම් කම්පන චංචල ස්වභාවයන් තියෙනවා. මේ විදිහට මේ කයේ නිතරම යම් චලනයක් සිද්ධ වෙනවා. නැත්නම් හෘද ස්පන්දනය වැඩ කරනවා. ඒක නිසා අපි මේ කයට හිත ගත්ත වෙලාවේදී කයේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා අපි දන්නේ නැතුවට. දන්නේ නැහැ කියලා කියන්නේ අපේ අවධානය යොමු වෙච්ච නැති නිසා අපි වෙනද ඒක දැනගත්තේ නැහැ. දැන් අපි අවධානයෙන් ඉන්න නිසා ඒ අනිකුත් දැනීම්නුත් ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් අපි නිතරම සිද්ධ වෙන ක්‍රියාවලියක් විදියට ප්‍රකට ක්‍රියාවලියක් විදියට හුස්ම ආරමුණක් වශයෙන් ගන්නවා. ඉතින් ඒක ආනාපාන සතිය කියලා වචනයෙන් සඳහන් කරනවා. ඉතින් එහෙම හුස්ම ප්‍රකට වෙනවා නම් හොඳයි. අපිට හුස්ම දිගේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතුව අපිට කයේ යම් චලන උදරයේ පිම්බීම හැකිලිම හෘද ස්පන්දනය කයේ කම්පන චංචල වශයෙන් කයට දැනෙන දැනීම් විඳීම් ඕන එකක් දැනගෙන ඉන්නකොට කය අනුව සිහිය පවතිනවා. කියන්නේ හිත බාහිරයට ගිහිල්ලා නැහැ මේ කයත් එක්කම තමයි පවතින්නේ. ඒක නිසා ඒ ඕනම අත්දැකීමක් සතිය පිහිටියා කියන ලකුණක්. ඒ කියන්නේ මම මේ ඉඳගෙන ඉන්න එකට මගේ හිත ආවා කියන ලකුණක් තමයි මේ කය ගැන තියෙන ඕනම දැනුවත්කමක්. ඒ දැනුවත්කම් අතර එකක් තමයි ඔය හුස්ම කියලා කියන්නේ. ඒකේ සිහිය පවත්වනකොට ආනාපාන සතිය කියලා කියනවා. අපේ හඳුරන්නේ මේ සතිය වර්ධනය කරනකොට අපිට විශේෂයෙන්ම මටත් ආපු තවත් ගැටලුවක් තමයි අපේ හඳුරන්නේ දැන් අපි වැඩසටහන ආරම්භයේදීම මේ අවට වටපිටාවේ තිබෙන සද්ද කෙරෙහි අවධානය යොමු කරමින් ඊට පස්සේ අපි අපේ ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරා. එතකොට අපේ හාමුදුරුවනේ මේ දැන් හුස්ම කෙරෙහි අවධානය යොමු කරනකොට අපේ හාමුදුරුවනේ විශේෂයෙන්ම දැන් හාමුදුරුවෝ මෙතෙන්දී සඳහන් කරන්නට යෙදුණු කාරණාව තමයි මේ හදවතේ ස්පන්දනය. ඒ වගේම මේ උදරයේ හුස්ම ගන්නකොට වෙන ක්‍රියාදාමය පිළිබඳව අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ශරීරයටම අවධානය යොමු කිරීම තමයි මේ සතිමත් බව වර්ධනය කිරීමේ ප්‍රධානම දෙයක් බවට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළේ. නමුත් අපිට සමහර වෙලාවට අපි හඳුරන්නේ මේ සතිමත් බව වැඩිීමේදී මේ හුස්ම කියන සාධකයේම පමණක් අපිට එල්බ සිටින්නට වෙලා තිබෙනවා. ඒ කියන්නේ හඳුරන්නේ හුස්ම කියන දේම පමණක් හුස්ම ඉහළ පහළ ගැනීම, ඒ වගේම නාස්පුඩු වලින් හුස්ම පිට කිරීම කියන දේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කියලා වෙලා තිබෙනවා. එතකොට අපි අනිත් අවයව වලින් සිදුවෙන ඒ දේවල් වලටත් මේ උදරයේ ඉහළ පහළ යෑම, හෘද ස්පන්දනය ඒ දේවල් වලට අපි අවධානය යොමු කරගන්නේ කොහොමද? ඒක විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕනි කියලා එකක් නෙමෙයි. මේ කයට හිත ගත්තාම දැන් අපිට තියෙන ප්‍රශ්නේ කයේ හිත නැති එකනේ. කය තිබ්බට හිත මෙතන නැහැ. හිත අතීතේ, අනාගත සැලසුම් වල, බාහිර පුද්ගලයෝ ළඟ. ඉතින් අපිට ඕනේ මේ නන්නත්තර යන හිත, නානා අරමුණු වල දුවන හිත මේ කයත් එක්ක තියාගන්න. මගෙත් එක්ක තියාගන්න. ඉතින් මගේ කයට හිත ආවනම් මේ කයට දැනෙන කයේ සිද්ධ වෙන ඕනම දෙයක් වැටහෙන්න පුළුවන්. උලන් අදිනකොට සීතල වැටෙනවා කියන්නේ මගේ හිත දැන් බාහිර නෙමෙයි කයේ.
වෙනද සමහර වෙලාවට හුලං වැදුනට අපි දන්නේ නැහැ හුලං වැදිලාද කියලා. මොකද අපේ අවධානය නැත්තම් හිත තිබිලා නැහැ කයත් එක්ක. දැන් ඒතකොට මේ කයට හිත එන ආපු වෙලාවේදී ඕනම දැනීමක් දැනගන්න පුළුවන්. ඒකෙදි අපි බලන්න ඕනේ වඩා ප්‍රකට අරමුණ මොකද්ද? හුස්ම නම් හොඳට ප්‍රකට වෙන්නේ දැනීම් අතර හුස්මත් එක්ක අවධානය තියාගෙන ඉන්නවා. උදරේ පිම්බීම හැකිලිම නම් ප්‍රකට වෙන්නේ ප්‍රකට වෙන අරමුණත් එක්ක අවධානය. මොකද අපේ හිත තියාගන්න ලේසි ගොඩක් ප්‍රකට අරමුණක් එක්ක. අරමුණ අප්‍රකට නම් ඒකේ අවධානය තියාගන්න අමාරුයි. මොකද අපේ හිත මේ ප්‍රකට අරමුණුත් එක්ක තමයි වැඩි වශයෙන් සැරිසරලා හුරුව. ඒකින්ද අප්‍රකට අරමුණේදී අවදි වෙලා ඉන්න අමාරුයි. ඒක නිසා මේ ප්‍රකට අරමුණක් තෝරගන්නවා. ප්‍රකට අරමුණ හුස්ම නම් හුස්ම. හැබැයි මේ කය හා සම්බන්ධ වෙන අරමුණක් වෙන්නත් පුළුවන්. උදරේ පිම්බීම හැකිලිම වෙන්නත් පුළුවන්. හෘද ස්පන්දනය වෙන්නත් පුළුවන්. කයට දැනෙන සීතලක් වෙන්නත් පුළුවන්. කයේ තද ගතියක් වෙන්නත් පුළුවන්. ඕනම එකක්. ඒ හැම එකකින්ම තේරෙන්නේ මගේ අවධානය මගේ ළඟට ආවා. මම මගෙත් එක්ක දැන් යාළු වෙලා ඉන්නවා කියන එක තමයි. මම මගෙත් එක්ක යාළු නැත්තම් මේ කිසිම දෙයක් දැනගන්න බෑ. ඒක නිසා මම මගෙත් එක්ක යාළු වුණා කියන්නේ සාක්ෂියක් ලකුණක් තමයි මේ හිත කයට ආවට පස්සේ දැනෙන දැනීම කියලා කියන්නේ. එහි අපේ හාමුදුරුවනේ ඒත් එක්කම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ වැඩසටහන ආරම්භයේදීම මේ සතිමත් ඉඳ ගැනීමක් පිළිබඳව අපිට බොහොම අපූර්වට ප්‍රායෝගික පුහුණුවක් අපිට ලබා දුන්නා. දැන් ඔබ වහන්සේ තවත් සතිමත් ඉඳ ගැනීමක තවත් අධීරයක් ඉදිරියට ගෙනල්ලා ඔබ වහන්සේ අපිට දැන් මනාව පැහැදිලි කිරීමක් කරා. වැඩසටහන ආරම්භයේදී කිරීමේදී අපේ හඳුරුවනේ ඔබ වහන්සේ මේ අවට පිටාවේ විවිධ වූ සද්ද පිළිබඳ අවධානය යොමු කරන්න කියලා අපිට සඳහන් කළා. ඒතකොට හඳුරුවනේ දැන් කෙලින්ම දැන් ඔබ වහන්සේ කියලා දීපු මේ සතිමත් ඉඳ ගැනීමේදී කෙලින්ම ශරීරයේ විවිධ අංශවලට අවධානය යොමු කරන්න කියලා තමයි මේ සතිමත් බව ආරම්භ කරේ. එතකොට හඳුරුවනේ අර සතිමත් ඉඳ ගැනීමයි මේ සතිමත් ඉඳ ගැනීමයි දෙකම එකක්ද නැත්නම් එය වෙන වෙනම ඛණ්ඩනය වෙනවද? මේක ඇත්තටම අපි පාසල් ළමයිට සතිමත් බව කියලා දෙද්දිත් අර කලබල මනස මේ වර්තමාන මොහොතට ගේන්න උපක්‍රමයක් විදියට තමයි අවට පරිසරයේ සද්ද අහන්න කියලා මතක් කරලා ඒක මේ කයට හිත ගන්න පහසු ක්‍රමයක් ඒ කයට හිත ගැනීමට උදව් වෙන ක්‍රමවේදයක් විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැන් උනත් අපිට තේරෙනවා මේ අවට පරිසරයේ සද්ද අහනකොට අපේ මනසේ කලබල ගොඩක් අඩු වෙනවා. නැත්නම් එක එක කල්පනාවල තිබ්බ හිත මේ වර්තමාන මොහොතට එනවා. එතකොට අපිට මේ කයට අවධානය තියාගන්න එක පහසුවක් වෙනවා. ඒක මේ කයට අවධානය ගන්න යොදාගත්ත පුංචි උපක්‍රමයක්. ඉතින් අපි සතිමත් ඇවිදීම තාම ඉගෙනගෙන නැහැ. සතිමත් ඇවිදීම ඉගෙන ගත්තට පස්සේ සතිමත් ඇවිදීමකින් පස්සේ කෙලින්ම කයට හිත යොදන්න පුළුවන් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා වාඩි වෙලා. ඒකත් සතිමත් ඇවිදීමත් මේ කයට හිත ගන්න උපකාරයක් වෙන තව ක්‍රමවේදයක්. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් තමයි පහසුවක් උදෙසා මේ අවට පරිසරයේ සද්ධාහන එක අපි ටික වෙලාවක් කරලා පටන් ගත්තේ. ඉතින් එහෙම නැතුව කෙලින්ම කෙනෙකුට කයට කෙලින්ම අවධානය ගන්න පුළුවන් නම් අර සද්ද ඇහිම අත්‍යවශ්‍ය නැහැ. ඒක අපිට උදව්වක් උපකාරයක් විදියට පාවිච්චි කරපු එකක්. මම ඊළඟට ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ සතිමත් බව වර්ධනය කරන්න එහෙම නැත්නම් මේ සතිමත් බව වඩන්න හොඳ පරිසරයක් කියන එක අත්‍යවශ්‍යම සාධකයක්ද? මුලදී ඇත්තටම මේ පරිසරයේ වැදගත්කමක් තියෙනවා. අරණ්‍යයකට යන එක නැත්නම් කැලෑ ප්‍රදේශයකට ජනයාගෙන් හිස් වූ තැනකට කලබලකාරී මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක ආධුනිකයෙකුට නැත්නම් අලුත් කෙනෙකුට ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද ආධුනික කෙනෙකුට බාහිරින් එන කරදර බාධක ගොඩක් දුරට සතිමත් බව පුරුදු කරද්දී දැනෙනවා වැඩි. ඒකින්ද අලුත් කෙනෙකුට සුදුසු කලබල නැති පරිසරයකට යන එක වැදගත් වෙනවා. ඒක පරිසරයේ වශයෙන් තමන්ගේ භාවනාවට අනුග්‍රහ කර ගැනීමක්. සතිමත් බව දිනු කරන්න පරිසරයේ වශයෙන් අනුග්‍රහ කර ගන්නවා කියන එක තමයි මේ කලබල කරදර නැති කලබලකාරී ජනයාගෙන් හිස් වූ තැනකට යනවා කියලා කියන්නේ. ඒක ආධුනික කෙනෙකුට මුලදී අවශ්‍ය වෙන්න පුළුවන්. අවශ්‍ය නම් ඒක යොදා ගන්න එක තමයි හොඳ. කොහොම නමුත් එහෙම පරිසරයක් හම් වෙනකන් හිටියොත් සමාජයට ප්‍රමාදයි. අප්‍රමාදී වෙන්න නම් පුළුවන් තරමක් මේ වගේ වැඩසටහනකට අපි සම්බන්ධ වෙනවා නම් ඉක්මනට වැඩ ටික ඉවර කරලා එහෙම කාලයක් යොදා ගන්න ඕනේ. ඒ වගේ තමන් ඉන්න පරිසරයේම කාලයක් යොදාගෙන මේකේ පුහුණුව ආරම්භ කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද එහෙම පරිසරයක් එනකම් බලන් හිටියොත් අපි අපිට අප්‍රමාදී වෙන්න හම්බෙන්නේ නැහැ, ප්‍රමාද වෙන්නයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන්
ගොඩක් වෙලාවට මිනිසුන්ගේ හිත එක තැනක නැහැ. විසිරුණු සිත් තමයි වර්තමාන සමාජය තුළ අපිට මිනිසුන්ගේ සිත් පිළිබඳව කතා කරද්දී කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. මේ විසිරුණු සිත් එක්තැන් කරන්න පුළුවන්ද? මේ විසිරුණු සිත් එක්තැන් කරන්න අපිට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්තටම දෛනික ජීවිතයේ අපේ සිත් සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත ගොඩක් දුරට ව්‍යාකූලයි. ඉතින් අපිට සතිමත් බව පුරුදු කරද්දී මේ සිතුවිලි වල වේගයේ යම් පාලනයක් සිද්ධ වෙනවා. වේගෙන් අතරක් නෑර වැඩ කරන සිතුවිලි ප්‍රවාහයට සතිමත් වෙනකොට යම් බාධාවක් සිද්ධ වෙනවා. එතකොට සිතුවිලි වලින් හිත ගොඩක් දුරට නැත්නම් සිතුවිලි වල වේගේ හිතේ අඩු වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ හරහා හිතේ අර සිතුවිලි වලින් වෙච්ච අනුකම්පාවිත හිත පීඩණයෙන් හිත නිදහස් වීමක් වෙනවා. හැබැයි අපේ සතිමත් වීමේ පූර්ණ අදහස මේ සිතුවිලි වලින් හිත ඈත් කරගෙන නැත්නම් හිත ඒකාග්‍ර කරගෙන ඒකෝදි කරගෙන ඉන්න එක නෙමෙයි. මේක එක අතුරු ලාභයක්. නැත්නම් මේ ගමන් මගේදී ලැබෙන ප්‍රතිලාභයක් තමයි හිත සංසුන්ව තබා ගැනීමට හැකියාවක් ලැබෙන එක. නැත්නම් කරදර බාධා ගෙන දෙන සිතුවිලි වලින් හිත නිදහස් කරගන්න එක. අතීතේ වෙච්ච දේවල් වලින් හිත නිදහස් කරගෙන ඉන්න එක. අනාගත සැලසුම් බාහිර පුද්ගලයන්ගෙන් හිත නිදහස් කරගෙන මේ වර්තමානයේ හිතේ ඒකෝදි භාවයක් ඒකාග්‍ර භාවයක් ඇති කරගන්න එක ආනිසංශයක් ප්‍රයෝජනයක්. හැබැයි ඒක සම්පූර්ණ ප්‍රතිඵලය නෙමෙයි මේ සතිමත් බව දියුණු කිරීමේදී. ඉතින් ඒක නිසා අපිට එහෙම දෙයක් අනිවාර්යෙන්ම ආනිසංශයක් විදිහට ප්‍රයෝජනයක් විදිහට ලැබෙනවා. හිතේ නිෂ්කලංක බවක් සංසුන් බවක් ඇති කරගන්න පුළුවන්කම. තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මම ඊළඟට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ දැන් සතිමත් බව වඩනකොට විශේෂයෙන්ම භාවනාවක් වඩනකොට අපි මේ ශරීරයේ යම් යම් ස්ථාන රිදුම් දෙන්නට පටන් ගන්නවා. මේ රිදුම් දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්ද? එසේත් නැත්නම් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන දෙයක්ද? ඇත්තටම මේ කයේ යම් විඳීමක් නැත්නම් වේදනා ස්වභාවයක් කය තුල පවතිනවා. මේ කය හොලවන්නේ නැතුව එකම ඉරියව්වක තැම්පත් කරලා තිබ්බොත් මේ කයේ තියෙන්නේ දවන ගති, තවන ගති, පෙළන ගති, රිදුම් දෙන ගති, පීඩා දෙන ගති කියන ස්වභාවයක්. මේ කය තුල ඒක ස්වභාවයෙන්ම තියෙන වේදනාවක්. ඉතින් ඒක ස්වභාවික තත්වයක්. හැබැයි අපි ආධුනික කෙනෙක් ඒ දැක්මේදී ඒ වගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතනදී ඇත්තටම ආධුනික කෙනෙක් අහන්නේ මේ ඉන්නේ ඉරියව්වෙන් නැගෙන වේදනාව. සමහර විට ඒක ඉරියව්වකට අපිට ඉඳගෙන ඉන්න අමාරුයිනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක්. ඒක හදාගන්න මේ දැන් මේ වගේ ඉරියව්වක වාඩි වෙලා ඉන්න එක අපිට එකපාරට පුරුදු කරගන්න අමාරුයි සමහර විට. දිගින් දිගටම භාවනා කරනකොට නැත්තම් ඒකේ නැවත නැවත යෙදෙනකොට ඉරියව්ව හරියන එක සිද්ධ වෙනවා. ඉතින් අපිට සතිමත් බව පුරුදු කරනකොට මුලින්ම කරන්න ඕනේ පුළුවන් තරමක් මෙට්‍රස් එකක් හරි බංකුවක් හරි පුටුවක් හරි පාවිච්චි කරලා වේදනා ගෙන දෙන එක අඩු කරන ඉරියව්වක් පාවිච්චි කරන එක. කොහොම මොන ඉරියව්වක වාඩි වුණත් ඉතින් විනාඩි 20ක් 30ක් යනකොට කයෙන් වේදනා ප්‍රකට වෙනවා. එතකොට ඉරියව් මාරු කරලා ඒ වේදනාවෙන් නිදහස් වෙන්න උපක්‍රමයේ පාවිච්චි කරන්නත් පුළුවන්. එහි ස්වාමීන් වහන්සේ අපිට තිබෙන තවත් ප්‍රධානම ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ මේ භාවනා කරනකොට එහෙමත් නැත්නම් විශේෂයෙන්ම අපි මේ සතිමත් වෙනකොට අපේ හිතට ගොඩක් සිතුවිලි එනවා. මේ සිතුවිලිත් එක්ක අපේ මේ අදිෂ්ඨානයෙන් යුතුව මේ ගමනට යන්න අමාරු වෙලා තියෙනවා. මේ සිතුවිලි කොහොමද පාලනය කරගන්නේ අපි? සිතුවිලි පාලනය කරගෙන අදිෂ්ඨානයෙන් යුතුව මේ සතිමත් බවට අපි ළඟා වෙන්නේ කොහොමද? ඉතින් ඇත්තටම භාවනා කරන්න පෙළඹෙන ඕන කෙනෙක් කියන ප්‍රශ්නයක් තමයි මගේ හිත විසිරෙනවා කියන එක. මට භාවනා කරගන්න බෑ මේ නිතරම හිතේ විසිරෙන ස්වභාවයක් තියෙනවා කියන එක පොදු ප්‍රශ්නයක් ඇත්තටම. ඒකට හැබැයි එක එක්කෙනා මේක පෞද්ගලිකව තමන්ගේ ප්‍රශ්නයක් විදිහට දාගත්තට මේක මනසේ පොදු ස්වභාවයක්. සාමාන්‍යයෙන් නුපුහුණු මනස එහෙම තමයි. පුහුණු කරපු නැති හිත නිතරම අරමුණෙන් අරමුණට පයින්නවා. නැත්නම් හිතේ විසිරෙන ස්වභාවය වැඩි. ඉතින් දැන් අපි ආධුනිකයෙක් නෙමේකට. ඉතින් මම මේක පුහුණු කරන කෙනෙක්. ඒතකොට මතක තියාගන්න ඕනේ පුහුණු කාලේ එහෙම තමයි. ඕනම ශිල්පයක මේ පුහුණුවක් යම් තාක් දුරට ලබන්න තමයි ඒකේ ප්‍රවීණෙක් බවට පත් වෙන්නේ. පටන් ගන්න තැනදී කවුරුත් නොදන්න කෙනෙක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ හැමෝම මතක තියාගන්න ඕනේ හිත විසිරෙන එක හැමෝගෙම ස්වභාවයක්. අපි හිතමු 100 දෙනෙක් භාවනා කරන්න ඉඳගෙන
වාඩි වුණොත් නැත්නම් ඉඳගෙන සතිමත් වීමට වාඩි වුණොත් හැමෝගෙම හිතේ ස්වභාවයක් තමයි මේ ආධුනික කාලෙදී මුල් කාලෙදී දැඩි ලෙස හිත විසිරෙනවා. හේතුව අපි කවුරුක්වත් සමාජයේ වාඩි වෙන හැමෝම මීට කලින් මේ භාවනා කරන්න උත්සාහ කරපු අය නෙමෙයි නැත්තම් මේකට පුහුණුවක් ලැබපු අය නෙමෙයි. එතකොට මේ හැමෝගෙම හිතේ ස්වභාවය තමයි නිතරම අරමුණෙන් අරමුණට පයින්න එක. ඉතින් ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය වෙන්න ඕනේ නෑ. ඒක හැමෝගෙම ස්වභාවයක් නේද? ඉතින් අපි පුහුණු වේදන එක තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන්න එකට වඩා වැදගත් වෙනවා පුහුණුවේ තමයි යෙදෙන එක. ඒක නිසා භාවනාව හරි ගියත් නැතත් හැමදාම විනාඩි 10ක් නම් ඉඳගෙන සතිය වඩන්න වාඩි වෙන්නේ. මේ විනාඩි 10 වාඩි වෙන්න. ඒකට වාඩි වෙන එකත් හොඳ ප්‍රතිඵලයක් ලබන්න හොඳ හේතු සකස් කිරීම. ඒකින්ද අපි භාවනාවේදී නැත්නම් මේ සතිමත් භවයේදී හේතු සකස් කරන්න ඕනේ. ඉබේටම සකස් කරන හේතු හොඳ නිසා ඉබේටම හොඳ ප්‍රතිඵලයක් අපිට ළඟා කරගන්න පුළුවන්. ඒකින්ද අපි උත්සාහ කරමු අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි මේක කරනවා කොහොම හරි මගේ ජීවිතේට මේ සතිමත් භව එකතු කරගන්නව නැත්නම් මං ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගන්න ඕනේ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ලැබිච්ච පහසුව ගැන වඩා වැදගත් වෙනවා හිතන එක. මොකද අපිට වැඩි කාලයක් නැති වෙන්න පුළුවන් සමහර විට මේ වගේ දෙයක් තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න යම් කෙනෙකුට සමහරට වයෝවෘද්ධ කෙනෙක් නම් එයාට එච්චර කාලයක් නොතිබෙන්න පුළුවන්. අනිත් අයට මේ ලැබිච්ච අවස්ථාව මේ වගේ උපදෙස් ටිකක් ලැබෙන වෙලාව ඊටාම වටිනවා. ඉතින් ඒ වගේ මේ හැම පහසුකමක්ම ලැබිච්ච වෙලාවේදී අපි අදිෂ්ඨානයෙන් වීරියෙන් උත්සාහයෙන් ඒක යෙදෙන එක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා හිත විසිරෙන එක සාමාන්‍ය දෙයක්. ඒක එච්චර හිතන්න එපා. උත්සාහ කරන්න විනාඩි කිහිපයක් හරි නැත්නම් එක හුස්මක් සිහියෙන් බලන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද කවදාකවත් හුස්මක් එක්ක අපේ හිත නැවතුනේ නැහැ. හිත ඒ තරම් එක එක අරමුණු වල පැන පැන තමයි තිබ්බේ. ඒක හුස්මක් එක්ක ටික වෙලාවක් හරි තමන්ගේ හිත පවතිනවා කියන්නේ සතුටු වෙන්න ඕන කාරණාවක්. ඉතින් බලන්න හුස්ම දෙකක් එක්ක හිත යාලු කරවලා තියාගන්න පුළුවන්. හුස්ම තුනක් එක්ක හතරක් එක්ක. මට විනාඩි කොච්චරක් මේ ඉඳගෙන ඉන්න එකත් එක්ක යාලු වෙලා ඉන්න පුළුවන්ද? මේ ඉඳගෙන ඉන්න එකත් එක්ක මට කොච්චර වෙලාවක් අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද? ඒ තමන් උපේන එක ගැන සතුටු වුණොත් අපිට ටික ටික මේක වඩා වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මගේ හිත විසිරෙනවා මට භාවනා කරන්න බෑ කියන එක. එහෙම බෑ කියන්නේ නැතුව මේ වාඩි වෙලා S2 වහගෙන ඉන්න එකත් ලොකු දෙයක්. ගොඩක් දෙනකොට වාඩි වෙලා S2 වහගෙනවත් ඉන්න බැරි තරම් අපි ව්‍යාකූලයි. අපි කලබලයි. අපිට එක ඉරියව්වක ඉන්න බෑ, ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න බෑ. ඒ තරම් අපි නොසන්සුන්. ඉතින් ඒක නිසා අපි පුහුණුව කොතනකින් හරි ආරම්භ කරන්න ඕනේ. ඉතින් සමහරක් කෙනෙක් හිතනවා මම මේ තියෙන ප්‍රශ්න ඉවරුණාට පස්සේ මේ වගේ දෙයකට පෙළඹෙනවා, භාවනා කරනවා. එහෙම නැත්නම් ළමයි ලොකු වුණාම, ළමයි විවාහ වුණාම, රැකියාවෙන් විශ්‍රාම ගත්තාම මොනවා හරි දේවල් ඉවර කරලා මේක කරන්න හදනවා. ඒ ඔක්කොම ඉවර කරලා වාඩි වුණත් හිතේ විසිරීම හැමදාම මේ විදිහටම තියෙනවා. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ පුහුණුව ලබන තාක්කල් අපි පුහුණුවේ ප්‍රවීණයෙක් වෙනකම්ම මේ හිතේ විසිරෙන ස්වභාවය ස්වභාවික තත්ත්වයක්. ඉතින් ඒක නිසා කවදාකවත් ඒ කාලේ වෙනස් වුණා කියලා අපි වැඩ ඉවර කරා කියලා හිත එහෙම එකලස් වෙන්නේ නැහැ. ඒක නිසා උත්සාහ කරන්න පුළුවන් තරමක් මේ ප්‍රායෝගික පුහුණුවේ යෙදෙන එක ආරම්භ කරන්න. ඉතින් ඒකට ලැබිච්ච හොඳ අවස්ථාවක් තමයි මේ ලැබෙන උපදේශ ටික සතිපාසල පදනම මගින්. ඉතින් ඒක ප්‍රයෝජනෙට අරගෙන පුළුවන් තරමක් පුහුණුවේ යෙදෙන්න නැත්නම් ප්‍රතිඵල අපේක්ෂා කරන එක පැත්තකින් තියලා පුහුණුවේ යෙදෙන එක අපි කරමු. එතකොට අපිට හොඳ ප්‍රතිඵල ඉදිරියේදී ලබා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේ. ඉතින් විශේෂයෙන්ම ඩාබර ප්‍රේක්ෂක හිතවතුනි, ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයටම අපි ඔබටත් ආරාධනා කරන්නේ අපත් සමග එකතු වෙලා මේ සතිමත් බව වර්ධනය කරගන්නට බොහොම ප්‍රායෝගිකව අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියන කාරුණික ඉල්ලීම තමයි අපි ඔබට නිරන්තරයෙන්ම සඳහන් කරන්නේ. ඒත් එක්කම අපි මතක් කරන්නට කැමතියි අපි මේ වැඩසටහන් මාලාව ප්‍රායෝගික වගේම න්‍යායාත්මකවත් ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. ඉදිරි වැඩසටහන් වලදී මේ සතිමත් බවින් කොහොමද දැන් ජීවිතය ජයගෙන තිබෙන්නා වූ මිනිසුන්ගේ කතාව අපි ඔබට කියන්නටත් සූදානමින් ඉන්නවා. ඒ වගේම මේ සතිමත් බව කියන සංකල්පය බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු සියලුම දෙනා එකට වැළඳගත් සංකල්පයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම මේ සතිපාසල කඩුවෙල බෝමිරිය සතිපාසල කේන්ද්‍ර කරගෙනමින් සිදු කරන වැඩසටහන් වලට සියලුම ආගමිකයින් පැමිණෙනවා.
ඔවුන්ගේ අත්දැකීම් සමුදායත් අපි ඉදිරියේදී ඔබත් සමග බෙදා ගන්නට සූදානම්. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි සතිමත් ඉඳගැනීම පිළිබඳව ඔබට දැන් තනියෙන් කරගන්නට පුළුවන්. ඊටමත්ම විශාල තොරතුරු සංඛ්‍යාවක් අද දවසේදී අපේ හමුදුරු මේ වැඩසටහනින් අනාවරණය කළා. ඉතින් ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. එහෙම නේද අපේ හමුදුරනේ? ඔව් දැන් අපි ඇත්තටම ගොඩක් දැනුවත් වෙලා ඉන්න ඕගොල්ලෝ අපි දැනුවත් කරා සතිමත් ඉඳ ගැනීමක් සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඕගොල්ලෝ දන්නවා. ඉතින් ප්‍රායෝගික පුහුණුව වැදගත් වෙනවා. මේ දන්න ටික ක්‍රියාත්මක කරන එක තමයි වැදගත්ම දේ. එතකොට ඕගොල්ලන්ට එන ප්‍රශ්න අපිට වෙත යොමු කරගන්න ක්‍රමයක් අපි ඉදිරි වැඩසටහනේදීම දැනුවත් කරන ඕගොල්ලෝ. එතකොට ඒ සම්බන්ධයෙන් එන ගැටලු ප්‍රශ්න විසඳ ගන්න අපිට සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ මේ සතිමත් ඉඳ ගැනීම ප්‍රායෝගිකව පුහුණු කරන්න. තමන්ගේ දවසේ උදේ කාලයක් නම් විවේක තියෙන උදේ කාලයක හරි හවස් වරුවක හරි තමන්ට පහසු වේලාවක ප්‍රායෝගික පුහුණුව සඳහා හැම දවසකම යෙදෙන්න. ඒක තමන්ගේ ජීවිතේ කොටසක් කරගන්න. දැන් අපේ ජීවිතේ කොටසක් වශයෙන් බද්ධ වෙච්ච දේවල් තියෙනවානේ. අපි උදේ නැගිටලා මූණ හොදනවා, දත් මදිනවා, තේ බොනවා, කෑම කනවා. ඒ වගේ මේ සතිමත් වාඩි වීම තමන්ගේ ජීවිතේ එක අංගයක් කරගන්න. එතකොට ඒක පුරුද්දක් වෙනකොට දන්නේම නැතුව හැමදාම උදේ නැගිටලා මූණ හොදනවා වගේ අපි භාවනා කරනවා කියන එකත් අපේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ඒකින්ද අද ඉඳන්ම පටන් ගන්න. ඒ පටන් ගන්න එක නොකඩවා ඉස්සරහට කරගෙන යන්න උත්සාහ කරන්න. ගැටලු ප්‍රශ්න මතුවෙනකොට ඒවා අප වෙත දැනුම් දෙන ක්‍රමයක් අපි සලසලා දෙනවා. එතකොට අපිට මේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ඉදිරියට අපේ සතිමත් බව හොඳින් දියුණු කරගන්න අවකාශ සලසා ගන්න පුළුවන්. ඉතින් එහෙම අපි අපේක්ෂා කරනවා ඕගොල්ලෝ පුහුණුවේ යෙදෙයි කියලා. හොඳයි. එසේනම් අපි අද දවසට සතිපාසල වැඩසටහනින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. පාද නමස්කාර පූරක ස්තුතිය අද දවසේදී පුද කර සිටිනවා. කඩුවෙල බෝම්බිරිය සතිපාසල මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ පාද නමස්කාර පූරක ස්තුතිය. එසේනම් දයාබර ප්‍රේක්ෂක හිතවතුනි අපි අද දවසට ඔබේ නිවසින් සමුගෙන යනවා. සමුගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනීය සතිමත් වූ සතියක්. දඟලන කෑගසන දරුවන් ඉක්මවලා මා සමගම මම ඉන්නට පුහුණු කළා. ගතසිත දෙකම එක තැනකට නතු කරලා දරුවන් සිටි දුටුවන් සිත් සනසලා සතියට ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ 5 වැනි වැඩසටහනයි අද දවසේදී මෙලෙසින් නිමාවට පත්වන්නේ. සතිපාසල පදනමේ නිර්මාතෘ පූජනීය උඩීරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි අදත් මේ වැඩසටහන අප ඔබ වෙනුවෙන් ගෙන ආවේ. වගේම අපි පෙරත් සිහිපත් කළ ආකාරයට ඔබට පුළුවන්කම තිබෙනවා මේ වැඩසටහන සඳහා ඔබේ සදැහැති දායකත්වය ලබා දෙන්න. එවිට ඔබේ දායකත්වයේ සහිතව ඔබේ සහයෝගයේ සහිතව අපට හැකියාව ලැබෙනවා මේ වැඩසටහන තවත් කාලාන්තරයක් පුරාවටම හැම හිතසුව පිණිස ප්‍රචාරය කරන්නට විකාශය කරන්නට. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා තිරයේ දිස්වන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට. ඒ සිහිපත් කිරීමත් සමගින් අදට අප සතිර ප්‍රවේශයක් වැඩසටහනින් සමුගන්නටයි සූදානම් වන්නේ. නැවතත් සත් දිනකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙන. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.